කළමනාකරන ආචාර ධර්ම කියන කොටසයි අපිට අද තියෙන්නේ. ඒකට කළමනාකරන ආචාර ධර්මත් හරි වැදගත් පාඩමක්. අපි මේ ටියුටෝරියල් එකේ concept ගොඩක් කතා කළා. පහුගිය දවස්වල lesson වල හිටපු ළමයි ඒ පිළිබඳ අදහසක් ඇති. ඒ වගේම වීඩියෝ බලපු ළමයිටත් ඒ පිළිබඳ අදහසක් ඇති. කොහොමවත් මේ ටියුටෝරියල් එක කුඩා වුණාට ඔයාට මැනේජ්මන්ට් වලදී ලොකු පරාසයක් ආවරණය වෙනවා. ඉදිරියට ඔයා මැනේජ්මන්ට් පිළිබඳ ලොකු උගතෙක් වෙන දවසට මේ මූලික කොටස ඔයාට වැදගත් වෙයි. right මේකේ තියෙන ආචාර ධර්ම ethics යනුවෙන් අදහස් කරන ලබන්නේ හරි හා වැරදි දේවල් මොනවාද යන්න අවබෝධ කර ගැනීම පිණිස පුජ්‍යලයන් තුල පවතින මානසික බැඳීම්. ඒතර පුජ්‍යලයන් තුල කිසියම් මානසික බැඳීමක් තියෙනවා නම් හරි මොනවද වැරදි මොනවද කියලා යන්න හරියටම අවබෝධ කරගන්න අන්න ඒකට අපි කියනවා ආචාර ධර්ම කියලා. සාමාන්‍ය ජීවිතේත් ආචාර ධර්ම තියෙනවානේ ethics තියෙනවා. ඒ පිළිබඳ තියෙන මානසික බැඳීම මේකට වැදගත් වෙනවා. moral obligation කියලා කියනවා. සංවිධානයක් සම්බන්ධව ගත්තොත් මෙම ආචාර ධර්ම ව්‍යාපාරික ආචාර ධර්ම. අපි බිස්නස් එකක් ඇතුළේ ඉන්නකොට ඔෆිස් එකක් ඇතුළේ ඉන්නකොට ඒක සාමාන්‍ය මිනිස්සුගේ මනසේ ඇති වෙන ආචාර ධර්ම නෙවෙයි. ඒක ව්‍යාපාරට අදාළ ආචාර ධර්ම බාටපත් වෙනවා. ඒ වගේම කළමනාකරණය සම්බන්ධව ගත්තාම කළමනාකරණ ආචාර ධර්මව සංවිධාන ආචාර ධර්ම කියලා ඒක මෙම්මින් වචන හඳුන්වනවා තියෙනවා. පරිශකයන් විසින් සොයාගෙන ඇති ආකාරයට කළමනාකරන ආචාර ධර්ම සංවිධානවල ඵලදායීතාවය. මේක පරීක්ෂණ කරලා හොයාගත්තුයි කියනවා සංවිධානවල ඵලදායීතාවය. එහෙම නැත්නම් organizational productivity ක්‍රමවත් රාමුවක් තුල systematic framework එකක් සකසා දෙනු ලැබේ. මේ ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් කිසියම් සංවිධානයක systematic framework එකක් හදලා දෙනවලු. ක්‍රමවත් රාමුවක් හදලා දෙනවලු හරියටම ආචාර ධර්ම ක්‍රියාත්මක කරනවා. කළමනාකරන ආචාර ධර්ම කෙරෙහි කළමනාකරුවන්ගේ අගනාකම් මොන වැදගත් ඊළඟට මේ සංවිධානයක කළමනාකරණය කරන කෙනෙකුගේ ආචාර ධර්ම කෙරෙහි ඔහුගේ අගනාකම් ඍජුවම බලපානවා. අගනාකම් කියලා කියන්නේ values. අපි ඕන කෙනෙකුට තියෙනවා value එකක්. නේද? සාමාන්‍ය දිනදා උදේ නැගිටලා හවස මොන හරි තියෙන එකක් කාලා බිල නිදා ගන්න කෙනෙකුට වඩා උගත් කෙනෙකුගේ ඒ වගේම ධර්මිෂ්ඨ කෙනෙකුගේ නැත්නම් වෙන මොකක් හරි එයාගේ අනිත් අයට වඩා නොපෙනෙන දෙයක් තියෙන කෙනෙකුට වැලියු එකක් තියෙනවා. අපි උදාහරණයකට පන්සලක ආමුදුරෙකුට වැලියු එකක් තියෙනවා. ඉස්කෝලේ එක ගුරුවරයෙකුට වැලියු එකක් තියෙනවා. රටේ ජනාධිපතිට වැලියු එකක් තියෙනවා. අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් දේවල් මේ තුල තියෙනවා. ඉතින් මේවත් අපි සලකනවා මේ ආචාර ධර්ම වලට වැදගත් සාධකයක්ලු වැලියු එකක්. අපරයක් ඉන්න මට කළමනාකරුවන් විසින් තමන්ගේ චින්තන ක්‍රියාවලිය සහ හැසිරීම හැඩගස්වා ගන්නු ලබන්නේ මූලික වශයෙන් ඔවුන්ගේ අගනාකම් වලට අනුවයි. එහෙනම් කළමනාකරුවෙක් වෙනවා නම් ඔයා ගෙදරදි වෙන්න පුළුවන් ආයතනික වෙන්න පුළුවන්. ඔයාගේ චින්තන ක්‍රියාවලිය හා හැසිරීම හැඩගස්වනු ලබන්නේ ඔයාට තියෙන අගනාකම් වලට අනුව. චින්තන ක්‍රියාවලිය. ඒ කියන්නේ සිතන විදිය, තමන්ගේ චින්තන ක්‍රියාවලිය කියන්නේ සිතන විදිය. ඒ වගේම හැසිරීම. සමහරට ඔයා හිතන විදිහට නෙවෙයි හැසිරෙන්නේ වෙනස් විදිහට. අනුන් හැසිරෙන විදිහට තමයි ඔයා හැසිරෙන්නේ. ඔයාගේ සිතුම් පැතුම් අනුන්ගේ සිතුම් පැතුම් බවට පත් කරගෙන අල්ලපු ගෙදර ඉන්න කෙනා විදිහට ඉන්නත් ගොඩක් අයට බලනවා. දැන් යාළුවෝ එකම ටීම් එකේ ඉන්න යාළුවෝ සෙට් එක එකට ඉන්න බලනවා. හැබැයි හරි දේ නෙමෙයි. ඒගොල්ලෝගේ හදවත දන්නවා මේ දේ හරි දේ නෙමෙයි කියලා. හැබැයි සෙට් එක කඩා ගන්නත් එකට ඉන්න ඕන නිසා එයාගේ හැසිරීම වෙනස් කරගෙන එයා ඉන්නවා. එක්සැම්පල් එකක් අපි කියන්න ඔය සැරබීම ඔය අරක්කු වගේ දේවල් කටේවත් තියන්න නැති පිරිමි ළමෙක්. හැබැයි එක කල්ලි එක ඉන්නවනම් ඒ කල්ලියේ ඉන්නවනම් එක්කෙනෙක් දෙන්නෙක් බොන්න කතා කරන බොමු කියන සෙට් වෙලා ඉමු කියන වෙන අර බෝධිසත්ත්ව ගුණ තියෙන ළමයාත් එයාගේ හැසිරීම වෙනස් කරගෙන බොනවා. මොකද හේතුව Tamanට මේ සෙට් එකත් එක්ක ඉන්න ඕන නිසා. අන්න ඒක තමයි මේ වැලියු එකට බලපාන්නේ. එහෙනම් චින්තන ක්‍රියාවලිය හැසිරීම හැඩගස්වා ගන්නු ලබන මූලික වශයෙන්ම ඔහුගේ අගනාකම් වලට අනුවයි. ඒ කියන්නේ තමන්ගේ දෙන වැලියු වලස් අනුව තමයි මේ දෙක හසුරව ගන්න. විශ්වාසය වැදගත් දෙයක්.
පිළිගැනීම කළමනාකරුවෙක් වුණාට මේවා තියෙන්න ඕන. විශ්වාසය, පිළිගැනීම, ගරුත්වය, කැපවීම, අවංකභාවය, ගිනුම් කටයුතු භාවය වැනි අගනාකම් මෙහිදී කළමනාකරන්න ඉතා වැදගත්. ඔන්න කළමනාකරුවෙක් වෙනවා දවසක ජීවිතේ මම වාට උගන්ලා තියෙන ඔෆිස් එක ගිහලා ඉඳගෙන බෝඩ් එකක් ගහගෙන මම මැනේජර් කියන කෙනා නෙමෙයි. ඔයා ගොවියෙක් වුණත්, ඔයා කාම්කාරුවෙක් වුණත්, ඔයා ලිපිකරුවෙක් වුණත්, මොකෙක් වුණත්, රස්සාවක් නැතුව තිබුණත් ඔයා තමයි වාගේ ජීවිතේ කළමනාකරුවා. එහෙනම් වාට මේ ටික ඉතාම වැදගත්. මොකද්ද? වාට විශ්වාසය, පිළිගැනීම තියෙන්න ඕන, ගරුත්වයක් තියෙන්න ඕන, ඔයා කැප වෙන කෙනෙක් වෙන්න ඕන තමන්ගේ ක්‍රියාකාරකම් වලට. වාට ඒ පිළිබඳ අවංකභාවයක් තියෙන්න ඕන. හරිද? ඒ වගේම වාට ගිනුම් කටයුතු භාවයක් තියෙන්න ඕන. හැම දෙයකම සටහන් තියාගෙන වා නිවැරදි වින්න කෙනෙක් වෙන්න ඕන. අන්න එතකොටයි වාගේ මේ අගනාකම් ටික නිසා ඔයා කළමනාකරුවෙක් බවටපත් වෙන්නේ. තාම වටිනා අගනාකම් ටික. ඉතා වැදගත්. මිල්ටන් රොකීච් කියන විද්වතා. මිල්ටන් රොකීච් කියන විද්වතා විසින් ඔහුගේ පරීක්ෂණයකට අනුව තවත් කළමනාකරුවෙකුට තියෙන උන අගනාකම් රාශියක් සොයාගෙන අපිට කියනවා ඔයා මැනේජර් කෙනෙක් වෙන දවසට වාගේ ජීවිතයේ කොහෙද ජයග්‍රහණය කරන දවසට මැනේජර් කෙනෙක් එදාට ඔයාට මෙන්න මේ ප්‍රධාන අගනාකම් කීපයට අමතරව මේ යටින් කියන අගනාකම් ටිකත් ඉතාම වැදගත් කියලා ඉවේ කියන්නේ. මොනවද අගනාකම් ටික? බලාපොරොත්තු සහගත බව, ambition අගනාකමක්, හැකියාව සහිත බව, capable, පිරිසිදු බව, cleanliness, සමාව දෙන සුළු බව, forgiving, අවංක බව, honest, ස්වාධීන බව, independent, තාර්කික බව, logical, කීකරු බව, obedient, වග කියන සුළු බව, responsible, විවෘත මානසිකත්වය, open minded, ප්‍රබෝධමත් භාවය, කෙනෙකුගේ තියෙන ප්‍රබෝධමත් භාවය, cheerful, උත්සාහවන්ත භාවය, courageous, උපකාරශීලී භාවය, helpful, මනක්කල්පිත භාවය, imaginative, බුද්ධිමත් භාවය, intelligent, ආදරබර ස්වරූපය, loving, ආචාරශීලී බව, polite, ස්වයං පාලනය වූ, self controlled. ඉතින් මිල්ටන් රොකීච් කියනවා ඔයා සතුව මේවා තිබීම අඩුම තරමේ මේ වගේ දෙක තුනක්වත් තියෙනවා නම් ඔයාට ඔයාව පාලනය කරගත්තු පුජ්‍යලෙක්. ඔයාව පාලනය කරගත්තු පුජ්‍යලෙක් මේ වගේ දෙක තුනක්වත් තියෙනවා නම්. රයිට්. ඉතින් ඕකට තමයි ආචාර ධර්ම කියලා නැත්නම් කලමනාකරන ආචාර ධර්ම කියලා පාඩමේදී කතා කරන මූලික කොටස. ඉතින් ඔයාලා ලොකුවට කතා කරන්න පුළුවන් පාඩම් මැනේජ්මන්ට් වලදී ගොඩ දේවල් තියෙනවා. ඉතින් ඔයාලගේ පාඩම් කොටස අනුව අපි කතා කරන්නේ නම් සීමා සහිත ප්‍රදේශය. අපි ඉදිරියට ඕගොල්ලන්ට බිස්නස් මැනේජ්මන්ට් වගේ කෝස් එකකදී අපි මුණ ගැහුනොත් ඕගොල්ලන්ට තව ජීවිතේ ගොඩක් වටිනා දේවල් ඕගොල්ලෝ දැකලවත් නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉදිරියේදී සූදානම් වෙලා ඉන්නේ වගේ පාඨමාලාවක් වෙනුවෙන්. රයිට් අපිට තියෙනවා කාර්යාල කළමනාකරණය කියලා කොටසකුත් මේ ටියුටෝරියල් එකේ. කාර්යාලයක් කියන්නේ කුමක්ද? What is an office? කාර්යාලයක් කියන ඕනම සංවිධානයක වැදගත්ම අංගයකි. කාර්යාලයක් කියන්නේ ඕනම සංවිධානයක තියෙනවා. දැන් අපි සංවිධාන ගැන හොඳට දන්නවනේ. ආයතන කතා කරනවනේ සංවිධාන ගැන තදටම අපි කතා කරලා ඉවරයි. රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වූ අධ්‍යාපන ආයතනයක් වෙන ඕනම සංවිධානයක ක්‍රියාකාරීත්වය සඳහා කාර්යාලයක් අවශ්‍ය වේ. කාර්යාලයක් තියෙන්න ඕන. විවිධාකාර ක්‍රියාවලින් ඔස්සේ තොරතුරු රැස් කිරීම, එම තොරතුරු අවශ්‍ය හා නිසපුජ්‍යනත සම්පාදනය කිරීම ඔන්න කාර්යාලයක වෙන සිදු ක්‍රියාවලිය. විවිධාකාර ක්‍රියාවලින් ඔස්සේ මොනවද වෙන්නේ? තොරතුරු රැස් කිරීම. රැස් කරන තොරතුරු. එම තොරතුරු අවශ්‍ය හා නිසි පුජ්‍යලයන් වෙත සම්පාදනය කිරීම. සම්පාදනය කිරීම. ඔන්න ඊළඟ කාර්යය. විධාන නිකුත් කිරීම. හරි අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් වෙත සේවාවන් සැපයීම. මේ කාර්යාලයකින් වෙන ප්‍රධාන කරුණු ටික. ඒවට අවබෝධ තියෙන්න ඕනේ වගේ කාර්යාලයක් කියන්නේ මොකක්ද කියන එක ටක් ගාලා කවුරු හරි කෙනෙක් අහන සැනින්ම හරි එහෙනම් මොකද්ද? විවිධාකාර ක්‍රියාවලින් ඔස්සේ තොරතුරු රැස් කරනවා කාර්යාලයක් තුළ. එම තොරතුරු අවශ්‍ය හා නිසි පුජ්‍යලයන්ට සම්පාදනය කරනවා කාර්යාලයක් ඇතුළේ. හරිද? ඒ වගේම විධාන නිකුත් කරනවා අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් වෙත ඒවා සපයන අවශ්‍යතාවයට අනුව. ඒ අනුව පැහැදිලි වෙන කරුණක් වන්නේ කාර්යාලය යන්නේ මොකක් කියලාද? එහෙනම් අපිට පැහැදිලි වෙන්නේ ලිපිකාර ක්‍රියාකාරකම් හා බැඳී පවතිනක් බවයි. කාර්යාලය කියන එකේ තේරුම මොකක්ද? එහෙනම්
මේ ඉහත කරුණු වලට අනුව මේක ලිපිකාර ක්‍රියාකාරකම් හා බැඳී පවතින. ලිපි කටයුතු හා බැඳී පවතින තැනකට කියන නම තමයි මොකද්ද? කාර්යාලය කියලා කියන්නේ. පැහැදිලි දෙන්නම් අපි ඔෆිස් මැනේජ්මන්ට් කාර්යාල කළමනාකරණයේ යම් අංග කීපයක් ඉගෙන ගන්නවා මේ පාඩමේ. එහෙනම් ඔයාලට දැන් අදහසක් ආවා what is an office කියන එක. විවිධ පුජ්‍යලෙන් කාර්යාලය විවිධාකාරයෙන් නිර්වචනය කරලා තියෙනවලු. කාර්යාලය කියන එක විවිධ පුජ්‍යලෙන් විවිධාකාරයෙන් නිර්වචනය කරලා තියෙනවලු. බලමු මොනවද ඒ කියන්නේ කියලා. ව්‍යාපාරික ගනුදෙනුවක් සහිත ස්ථානයක් හෝ ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන දෙපාර්තමේන්තුවක් හෝ කාර්යාලයක් කාමරයක් දෙපාර්තමේන්තුවක් හෝ කාමරයක් කාර්යාලය වේ. ඒවා හයිලයිට් කරලා තියාගන්න මම හයිලයිට් කරන තැන් ඔයාලට වැදගත් වෙයි මේවා. ව්‍යාපාරික ගනුදෙනුවක් සහිත ස්ථානයක් හෝ ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන දෙපාර්තමේන්තුවක් හෝ කාමරයක් කාර්යාලයක් වේ. කවුද මේක කියන්නේ? ඩික්ෂනරි මීනින් එකක් මේක. හරිද? ඩික්ෂනරි කියන එක වදන්නවනේ. එතකොට ඩික්ෂනරි එක කියලා ගත්තු තොරතුරක් නැත්නම් තේරුමක් තමයි ඔයාට පැහැදිලි කරේ. right. ඊළඟට මොකද්ද බලමු අපි. ඩෙන්නිය ජේ.සී. කියන එක්කෙනා කියනවා ඩෙන්නිය ජේ.සී. කියන ඔෆිස් මැනේජ්මන්ට් 1969 කියන පරවන පොතක කියනවා ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන ස්ථානයක් කාර්යාලය වේ. ලිපිකාර ක්‍රියාකාරකම් කරනවා නම් ඒක කාර්යාලයක්. අපි කතා කළා ඉවරයි. වරංගෙන් right ඊළඟට කියනවා Aurora SP ඔෆිස් මැනේජ්මන්ට් 1980 කියන පොතේ කියනවා ලේඛන වල සඳහන් තොරතුරු එක්ස්ප්‍රස් කරන හා එම තොරතුරු ලේඛන ගත කරන ලේඛන වල සඳහන් තොරතුරු එක්ස්ප්‍රස් කරන හා එම තොරතුරු ලේඛන ගත කරන එසේම ව්‍යාපාරයේ වර්තමාන අනාගත මෙහෙයුම් සඳහා ආරක්ෂා කරනු ලබන ස්ථානයේ කාර්යාලයක් වේ. ලේඛන වල සඳහන් තොරතුරු එක්ස්ප්‍රස් කරන හා එම තොරතුරු ලේඛන ගත කරන එසේම ව්‍යාපාරයේ වර්තමාන අනාගත මෙහෙයුම් සඳහා ආරක්ෂා කරනු ලබන ස්ථානයේ කාර්යාලයක් වේ. මේවා ටිකක් එකපාරක් දෙපාරක් කියවලා බලන්න නිකන් ඉන්නලාට හොඳ තේරුමක් මේවා. එකපාරක් දෙපාරක් කියවපුවම හොඳ තේරුමක් ඔයාලට අනිවාර්යෙන් එනවා. right. නිකන් අපි මේවා කියවන ගියාට එකපාරම තේරුම් එන්නේ. ඔන්න කාර්යාල කළමනාකරණය ගැන අදහස් තියෙන නැත්නම් නිර්වචන තියෙන ස්ථාන තුනක් කිව්වා. එකක් ඩික්ෂනරි මීනින් එකක්, අනිත් එක ඩෙන්නේ ජේ.සී. කියන පුජ්‍යලයා, අනිත් එක ඇරෝරා එස්.පී. කියන කෙනා. ඉතින් මේවා විභාග ප්‍රශ්න පත්‍රයේ අහයි අඩුම තරමේ මේ නම්වත්. හරිද? වාගෙන් අහුවොත් ඔයාලට මතක තියෙන්න ඕනේ මේ කාර්යාල කළමනාකරණය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරපු එක්කෙනෙක් දෙන්නෙකුගේ නම්. නූතන කාර්යාලයක කාර්යයන්. නූතන කාර්යාලයක කාර්යයන්. function of modern office. නූතන කාර්යාලයක කාර්යයන්. basic or routine function. මූලිකව දෛනික කාර්යයන්. ඔන්න නූතන කාර්යාලයක දැක්කොත් එහෙම ඔයා ඉන්න ඔෆිස් එක කොහේ ඔෆිස් එකක් තියෙනවා නම් යම් ප්‍රමාණික හරියාකාර වැඩක් කරන තැනක් තියෙනවා නම් ඒකේ තියෙනවා නූතන තත්ත්වය වර්තමාන තත්ත්වයක් තියෙනවා. අන්නේ තත්ත්වය තමයි මේ පැහැදිලි කරන්නේ. ඒකේ තියෙනවා මූලිකව දෛනික කාර්යයන්. හරිද? මූලික කාර්යයන් හෝ දෛනික එදිනෙදා වෙන කාර්යයන් ටිකක් අනිවාර්යයෙන්ම කාර්යාලයේ තියෙනවා. එදිනෙදා වෙන කාර්යයන් මූලික කාර්යයන් එදා ඒ ඔෆිස් එකේ ඉන්න කට්ටිය කරගෙන යන්න ඕන. ඒක අතහරින්න බෑ. දෙවෙනි එක administrative management function or ancillary function. පරිපාලන කළමනාකරන කාර්යයන් නැතොත් අනුයාත කාර්යයන්. ඒ කියන්නේ කාර්යාලයේ ඉන්න පහළ සේවකයන් කරන කාර්යයන්ට අමතරව ඉගෙන කළමනාකාරීත්වය සහ පරිපාලකයන් විසින් කරන කාර්යයන් ටිකක් තියෙනවා. පල්ලෙහා ඉන්න සේවකයෝ PN ගෙන්දලා ගත්තොත් PN cashier ඊළඟට ක්ලාක්ස්ලා අර මේ කරන කාර්යයන් තමයි මූලික සහ දෛනික කාර්යයන්. ඒකට ටිකක් උඩින් ඉන්න අය පරිපාලන නිලධාරීන් විධායක නිලධාරීන් කළමනාකරුවන් තමයි පරිපාලන කාර්යයන් තීරණ ගන්න ඒවා ක්‍රියාත්මක කරනවා කරන කට්ටිය කරනවා තමයි දෙවෙනියට තියෙන්නේ. පරිපාලන කළමනාකරන කාර්යයන් නැතුවත් අනුයාත කාර්යයන්. එකින් එක ගැළපීලා තියෙන කාර්යයන් වලට කියනවා. other functions අනිකුත් කාර්යයන්. මේ දෙකට අමතරව තවත් එදිනෙදා විවිධ දේවල් අමතරව එකතු වෙනවා. හිතන්න බැරි විදිහට දැන් සමහර ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල කොවිඩ් ප්‍රශ්නේ තදට තියෙනවා. එහෙනම් හැම ඔෆිස් එකකටම අමතර කාර්යයක් ඇවිල්ලා. වෙනත් කාර්යයක් ඇවිල්ලා නොහිතපු කාර්යයක් ඇවිල්ලා. අන්න ඒ වගේ ඒවා කාර්යාලයක තියෙන කාර්යයන් බවට පත් වෙනවා. කාර්යාලයක මූලික කාර්යයන්. කාර්යාලයක ඔය අතර තියෙන මූලික කාර්යයන් basic function to receive or collect information. හැම වෙලේම කාර්යාලයක් කියන්නේ තොරතුරු රැස් කර තබා ගන්නවා. To prepare record such information.
එම තොරතුරු පිළිබඳ වාර්තා සකසනවා. මොන හොඳට මතක තියාගන්න ඕන ටිකක් වහලා. හරි තොරතුරු රැස් කරගන්නවා. ඒ වගේම මොනවද? ඒවා වාර්තා සකසනවා. To process and arrange all such information. එම තොරතුරු සැකසීමවත් පිළියෙල කරනවා. තුන්වෙනි එක හදනවා ඒ වගේම පිළියෙල කරනවා. To supply ready made information to the authorities when asked and preservation. සකසන ලද තොරතුරු අවශ්‍ය අවස්ථාවේදී අධිකාරී සම්පාදනය කරනවා. හදලා ඉවරුච්ච තොරතුරු ඉල්ලන වෙලාවට මොකද කරන්නේ? තමන්ගේ ප්‍රධානීන්ට සැපයීම සිද්ධ කරනවා. හරිද? This is the four major function of the office. හරිද? These are the four major function of the office. රැස් කරගන්නවා තොරතුරු. ඒ වගේ මෙම තොරතුරු වාර්තා බවට පත් කරගන්නවා. හරිද? එම තොරතුරු වාර්තා බවට පත් කරලා සකසලා පිළියෙල කරගන්නවා. අවශ්‍ය වෙලාවට ආයතන ප්‍රධානීන් ඉල්ලන වෙලාවට ඒවා මොනවද කරන්නේ? ඒ ආයතන ප්‍රධානීන්ට සැපයීම කරනවා. මෙන්න මේවා තමයි කාර්යාලයක තියෙන මූලික කාර්යයන්. ඔයා ඔෆිස් එක ජොබ් එකකට යනවා නම් ඔයාට මේ කාර්යයන් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා මොනවද? එදිනෙදා තියෙන තොරතුරු රැස් කළා, පොත්පත්වල සටහන් කළා, ෆයිල් කරලා පරිගණකගත කිරීම කරන්න. ඒ වගේම වාර්තාගත කරන්න ඕනේ. ඒ වගේම එදිනදා දෛනික වාර්තා, සතිපතා වාර්තා, මාසික වාර්තා වගේ දේවල් හදන්න ඕනේ. හදලා මොනවද කරන්නේ? එම තොරතුරු අවශ්‍ය විදිහට සකසන්න ඕන. කොයි අංශයටද, කොයි පුජ්‍යලීන්ටද මේක යවන්නේ? ඒ වගේම මේක කොයි විදිහටද ඊමේල් කරලා යවනවද, පාර්සල් කරලා යවනවද, එහෙම නැත්නම් තැපෑලේ දාලා යවනවද, එහෙම නැත්නම් කොහේ හිටන ගබඩා කරලා තියනවද කියලා මේක පිළියෙල කිරීම කරන්න ඕන මේ වාර්තා කරන ඒවා. ඒ වගේම ආයතන ප්‍රධානීන් වාගේ ඉන්නවාට උඩින් ඉන්න අය අන්න ඒගොල්ලෝ ඉල්ලනවා මේවා සතිපතා, මාසපතා, වාර්ෂික දේවල් ඔයාගෙන් ඉල්ලනවා. අන්න එතකොට ඔයා ඒවා සකසන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඔයා ඔෆිස් එකකට ගියොත් මේවා තමයි ප්‍රධාන වශයෙන් ඔයාට කරන්න තියෙන දේවල්. ඔෆිස් එකට යනකොට සමහර අය බය වෙලා ඉන්නවා. ගොඩක් ළමයි බය වෙලා ඉන්නවා. අනේ ඔෆිස් එකට ගිහලා අපිට මොනවද කරන්න තියෙන්නේ? නේද? ජොබ් එකකට යනකොට ඔයාගෙන් අහනවා. ඔයා මැනේජ්මන්ට් කෝස් එකක් නම් කරලා තියෙන ඔෆිස් මැනේජ්මන්ට් ඔයා කරලා තියෙනවා නම් රයිට් කියන්න බලන්න මූලික කාර්යාලයක තියෙන මූලික කාර්යයන් ටික මතක නැහැ. කාර්යාලයක තියෙන මූලික කාර්යයන් මතක නැහැ. නේද? අපිට කාර්යාලයක මූලික කාර්යයන් තියා කාර්යාලයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් උත්තරයක් දෙන්න මතක නැහැ. නේද? කාර්යාලයක් කියන්නේ මොකක්ද කියලා කවුරු ඇහුවොත් දැන් මොකක්ද අපි කියන උත්තරේ? ලිපිකාර ක්‍රියාකාරකම් හා බැඳී පැවතින ස්ථානයක් හෝ කාමරයක්. ලිපිකාර ක්‍රියාකාරකම් හා බැඳී පවතින ස්ථානයක් හෝ කාමරයක් කාර්යාලයක්. ඒක තියෙන මූලික කාර්යයන් ටික මොනවද කියලා වයින් ඇහුවොත් ඉන්ටර්විව් එකකදී ඒ මැනේජ්මන්ට් කරලා තියෙනවා, ඔෆිස් මැනේජ්මන්ට් කරලා තියෙනවා කියලා සර්ටිෆිකේට් වල තියෙනවා. එහෙනම් කියන්න බලන්න කාර්යාලයක තියෙන මූලික කාර්යයන් ඔයා අනිවාර්යෙන් බඳව ගන්නවා මේක දන්නවනම්. කියලා වගේ ඇහුවොත් එහෙම ඔයා ඉන්නවා දැන් ලොක් වෙලා වගේ. එහෙනම් ඔයාට දැන් ඔළුවේ තියෙන්න ඕන මොනවද? හැම වෙලේම තොරතුරු එනවා කාලට ඒවා රැස් කරලා තියා ගන්නවා. කොහෙද රැස් කරන්නේ? ලිපි ලේඛනවල ඒ වගේම පරිගණකේ හරිද? ඒ වගේ තැන්වල ගබඩා කර ගන්නවා, රැස් කර ගන්නවා. ඒ වගේ මේ වගේ වාර්තා හදලා ඒවා සකසලා පිළියෙල කරලා අවශ්‍ය හැම වෙලේකම ඉල්ලන වෙලාවක තමන්ගේ ඉහළ කළමනාකාරීත්වයට සපයනවා. ඒක තමයි කාර්යාලයේ කාර්යයන් ටික. හරි ලේසි. ඒ ඉගෙන ගත්තු නැති කෙනෙකුට ඔක කියන්න තේරෙන්නේ නැහැ. දැන් ඔයා ඉගෙනගෙන තියෙනවා. ඔයාට ටක් ගාලා ඔක කියන්න හොඳට තේරෙනවා. පරිපාලනා කළමනාකරණ කාර්යයන්. පරිපාලනා කළමනාකරණ කාර්යයන් කියලා අපි ගන්නෙ. හරි මූලික කාර්යයන් සහ පරිපාලන කාර්යයන් කියලා දැන් අපි කැලේ දෙක වෙන් කරගන්නවා. මැනේජ්මන්ට් ෆන්ක්ෂන්. කළමනාකරණයට අදාළ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා ඒ ආයතන වලට. Department development of office system and procedure කාර්යාලය පිළිවෙත් සංරක්ෂණය කිරීම. කාර්යාලය තුල තියෙනවා එදිනෙදා කරන කාර්යයන් කරන අතරතුරදී පිළිවෙත් සංරක්ෂණය කරන්න. අලුතෙන් එන සිස්ටම් කාර්යාලය ඇතුළට ඇප්ලයි කරන්න. එක්සැම්පල් එකක් ගත්තොත් කවුරු හරි කාර්යාලයක කම්පියුටරයිස් කරලා නැත්නම් කම්පියුටර් එකේ software නැත්නම් වැඩ කරන්න සිස්ටම් පිටින් කට්ටිය ගෙන්නලා ඒ දන්න කට්ටිය ගෙනලා ඒවා හදා ගන්න ඕනේ. නෙට්වර්කින් කරලා නැත්නම් දන්න කට්ටිය ගෙනලා ඒක නෙට්වර්කින් කර ගන්න ඕනේ. අන්න ඒක තමයි ඔෆිස් සිස්ටම් අලුතෙන් හදා ගන්නවා කියලා කියන්නේ සංවර්ධනය කරනවා. හරිද? CCTV කැමරා පද්ධතියක් නැත්නම් ඒක සවි කර ගන්න ඕනේ. AC වැඩ කරන්නේ නැත්නම් ඒක සවි කරන්න ඕනේ. හරිද? ඊළඟට form design and control ආකෘතින් සැකසීම පාලනය කරනවා. ඒකට අර මූලික කාර්යයන් වගේ නෙමෙයි මේක ටිකක් අමාරු කාර්යයක්. ඒක ටිකක් ඔළුව තියන අය ඉහළ තැන්වල ඉන්න අය එකතු වෙලා කරන්න ඕනේ. කළමනාකරණ කාර්යයන්. ආකෘති සකසන්න ඕන. ලබන මාසේ මොනවද ඊළඟ මාස 3 මොනවද කරන්නේ? ලබන අවුරුද්දේ කොයි විදිහට අපේ සැලසුම් හරි ආයතන ප්‍රධානියත් එක්ක එකතු වෙලා මේවා හදන්න ඕන. ආකෘති සකසීම පාලනය කරනවා. හරි ප්‍රොජෙක්ට්ස් හදන්න ඕන. හරි ප්‍රොජෙක්ට් ප්ලෑන් කරන්න ඕන. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. Selection and purchase on office equipment.
කාර්යාල උපකරණ මිලදී ගන්න ඕනේ, තෝර ගන්න ඕනේ. කාර්යාලයට හැම වෙලේම විවිධ අවුරුද්දෙන් අවුරුද්දට විවිධ උපකරණ එනවා. පුටු, මේස, කබර්ඩ්ස්, කාපට් එකේ ඉඳලා බිමට දාන. හරිද? ෆෑන්, කම්පියුටර්ස් ඒවා අවශ්‍ය විදිහට මිලදී අරගෙන තෝරගෙන මිලදී ගන්න එකත් පරිපාලන කළමනාකරන කාර්යය. personal functions ආයතනික සේවකයන් සම්බන්ධ තීරණ ගැනීම ක්‍රියාත්මක. ඉහළ කළමනාකාරිත උඩින් ඉන්න අය ආයතන සේවකයන් සම්බන්ධ නිතරම හොදිස්සියෙන් ඉඳලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් පිළිබඳ තීරණ ගන්න ඕන ක්‍රියාත්මක කරන්න ඕන. controlling office cost හැම වෙලේම කාර්යාලයේ පිරිවැය පාලනය කරන්න ඕන. කාර්යාලය තුල හැම වෙලේම තේක බොන එකේ ඉඳලා මහා විශාල වියදමක් තියෙනවා ආයතන වල. රාජ්‍ය ආයතන වල එහෙම නම් ගණන් ගන්නෙම නෑ. සමහරට දාන ෆෑන් එක මුළු අවුරුදු දවස් 365න් වැඩ කරනවා. ෆෑන් එක කැඩලා බිම වැටෙනකම් ෆෑන් එක වැඩ. රාජ්‍ය ආයතන. සමහර ලයිට් දාවට පස්සේ බල්බ් එක පිච්චෙනකම් නිවන්නේ නෑ. දවලුත් වැඩ රැත් වැඩ. ඔෆිස් වල තියෙන කම්පියුටර්ස් වලෙම ඒ කම්පියුටර්ස් වල කාලේ ඉවර වෙලා හાર્ඩ් ඩිස්ක් කනම්මන පිච්චෙනකම් කම්පියුටර් ඔෆ් කරන්නේ. ඒ තමන්ගේ නෙවෙයි. ඔය ගත්ත ගමන් දාලා යනවා. ඒ කොස්ට් එක පාලනය කරලා නැහැ. එහෙනම් ආයතන වල කාර්යාලවල ඔෆිස් කොස්ට් එක පාලනය කරන්න ඕන. හැබැයි පෞද්ගලික ආයතන වල ඕක වෙන්නේ නැහැ, අනිවාර්යෙන් පාලනය කරනවා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඇති කතාවකුත් තාත්තෙක් පුතෙක් රස්සාවකට අරපු තාලේ. ඒ පුතා රස්සාවට තේරුණ තාලේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඇති කතාව. මට මතක නැහැ කියලා දුන්නද කියලා. කියලා දුන්න නැත්නම් අවශ්‍ය නම් කියලා දෙන්නම් කොහොමද මේ පුතා රස්සාවට තේරුණේ කියලා. Maintenance of records වාර්තා පවත්වාගෙන යාම. Maintenance of records වාර්තා පවත්වාගෙන යන්න ඕන. ඒවා අපි නෑ කියලා කියන්න බෑ. ඉල්ලන වෙලාවට අනේ නැති වුණානේ. මල් ළඟ නන්නේ අරයා ළඟ තිබුණේ. මම නම් ඒක දන්නේ නැහැ කියලා කීකින්ද බෑ. කාලමනාකාරීත්වයේ පරිපාලන කණ්ඩායම අනිවාර්යයෙන් මේවා දැනගෙන තියෙන්න ඕන. ඊළඟට planning scheme and policies සැලසුම් යෝජනා කිරීම සහ ප්‍රතිපත්ති. හරිද? හැම වෙලෙම සැලසුම් හදන්න ඕන. ආයතන ඉහළ කළමනාකරීත්වය යෝජනා කළා ඊළඟට දාලා අනුමැතිය ගන්න ඕන අධ්‍යක්ෂ මණ්ඩලයට දාලා ඒවයි ක්‍රියාකාරකම් තියෙනවා. safeguarding the assets ආයතනයේ වත්කම් සුරකින්න ඕන. ආයතනයේ වත්කම් රැකලා සුරකිලා පවත්වන්න පුළුවන් විදිහට ආරක්ෂා කරගන්න ඕන. ඒ වාගේ කොටස් තමයි administrative and management function කියලා කියන්නේ. ඒ වගේම කාර්යාලයේ කටයුතු බෙදා හැරීම distribution on office cost කියලා තියෙනවා. office work කියලා organization structure එක මතක ඇති අපි මේක කතා කළා. මේවා එකක් කතා කළා organization ටියුට් එකේ අවසාන කොටසේ chairmanලා board of directorsලා CEO ලා ඊළඟට එක අංශ ප්‍රධානීන් ඉන්නවා. ඒට පහලින් කට්ටිය ඉන්නවා. ඒ අංශවලදී ඊට පස්සේ clerical staff එක දක්වා එන විදිහ කතා කරා. ඒ නිසා මේ කොටස මම අය කතා කරන්නේ නැහැ, මේක අවශ්‍ය නැහැ. හරි. ඊළඟට වාර්තා කළමනාකරණය record management වාර්තා වර්ග ඕකේ ඒ ටිකත් අපිට ඉවර කරනකොට අද ඉවරයි. වාර්තා කළමනාකරණය record management වාර්තා කළමනාකරණය කරනවා කියලා කියන්නේ අපි එදිනෙදා තියෙන වාර්තා ටික ආරක්ෂා කරලා ඒවා වාර්තා උත්පාදනය කරගන්න මොහොතේ ඉඳලා කිසියම් වාර්තාවක් හදා ගන්න මොහොතේ ඉඳලා ඒක කාලය ඉක්ුත් වෙලා විනාශ කරන දක්වා ක්‍රියාකාරකම් වාර්තා කළමනාකරණය කියලා කියනවා. හරිද? creation of record වාර්තා උත්පාදනය කරන්න ඕන හැම වෙලේම. ආයතන තුල වාර්තා විවිධ වර්ගයේ වාර්තා උත්පාදනය කරන්න ඕන. දිනපතා සතිපතා වාර්තා හැදෙනවා. ඒ වාර්තා පරිපාලනය කර ගන්න ඕන. උත්පාදනය කරන වාර්තා විනාශ වෙන්නේ නොදී අවශ්‍ය කාල සීමාවලදී රඳවාගෙන පරිපාලනය කරලා රැක ගන්න ඕන. ඒ වගේම රඳවා තබා ගන්න ඕන. හරිද? වාර්තාවක් කොයි වෙලාවකවත් නැහැ කියලා කියන්නේ නැත්තන්ටපත් වෙන්න ඕන. මම කිය දැන් සමහරලාට රාජ්‍ය ආයතන වලින් වාර්තා නැහැ. ඊට පුළුවන් ඒවා ෆයිල් වල තිබෙන කොළ මැදින් කඩාන ගිහිල්ලා. now වාර්තා රඳවා තබා ගන්න ඕන කබඩ්ස් වල, එහෙම නැත්නම් කම්පියුටර් වල ෆෝල්ඩර්ස් වල, එහෙම නැත්නම් සර්වර්ස් වල. දැන් අද වර්තමාන කාලේ නම් පරිගණක වල නෙට්වර්ක් වල සර්වර්ස් වල රඳව ගන්නවා. හරිද? උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව වගේ ගත්තොත් ඒ වගේ ලෝකේ ලංකාවේ ලොකුම තියෙන තැන් වල තියෙන දත්ත සමහරට පොළොව යට නැත්නම් අහසේ උඩ අභ්‍යවකාශයේ ගුවනේ රඳවලා තියෙන්නේ. මොකද විනාශ වුණොත් අපේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පොළවේ තැන් දෙකක ගබඩා කරලා තියෙනවලු බිංගෙවල් දෙකක. ඒ කොහේ තැනක තියෙන යම්කිසි විනාශයක් වුණොත් එහෙම මුළු ලංකාවෙම තියෙන බැංකු පද්ධතිය සහ අනිකුත් මූල්‍ය පද්ධතියම ඉවර වෙනවනේ. දැන් එක කාලයක් මහ බැංකුව විනාශ වුණා කොටි ගහලා. නමුත් ඒ මහ බැංකුවේ තිබුණ දත්ත තිබුණා. ඒ වගේ ලෝකේ ගත්තොත් අපේ ලංකාවේ උණු බිජ්ජක් වගේනේ පොඩි රටක්නේ. ලෝකේ ලොකු රටවල් ගත්තොත් එහෙම ඒ රටවල තියෙන වාර්තා, ඔෆිස් වල තියෙන වාර්තා, ඔයාලා දැන් ඔෆිස් එකක් කියන එක හිතන්න එපා මේ පොඩි නිකන් ඔය 10 පොඩි කාමරයක තියෙන පුටු 2 3ක් තියයින තැනක් කියලා. ඔෆිස් කියපුවම තියෙනවා අක්කර 2 3 4 ඔෆිස්.
ඒ තරම් විශාල ඔෆිස් කියනවා. ඒතොර ඒවා සමහර ඔෆිස් වල ලින්ක් එක තියෙනවා මුළු ලෝකෙම. හරි එක රටක තියෙන ඔෆිස් එක මුළු ලෝකෙමත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ ඔෆිස් කියන එක මහා දැවන්ත විශාල සංකල්පයක්. වෙන වාර්තා රඳව ගන්න ඕනේ. ආදන වාර්තා රඳව ගන්න ඕනේ. ඒ වගේම අනවශ්‍යයි කියන වෙලාවට ඒ වාර්තා විනාශ කළා දාන්න ඕනේ. මොකද නැත්තම් කාර්යාලවල ගොඩ ගැහෙනවා කබඩ්ස් වල ෆයිල් අරවම කොල කෑලි ගොඩවල් ගොඩ ගැහිලා අවුරුදු ගානක පරණ වෙච්ච ජීවිතේ කවදාවත් අය අල්ලන්නව නැතිව ගොඩ ගැහෙනවා. ඒ නිසා වාර්තා අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? වැඩක් නැත්තම් විනාශ කළා දාන්න ඕනේ. ඒ වගේම කම්පියුටර්ස් වල සර්වර්ස් වල හાર્ඩ් ඩිස්ක් පිරලා යනවා. ගොඩාක් කල් අවුරුදු 15 20 තියෙනවා වැඩක් නැති හැම එකක්ම ඩිලීට් කරලා විනාශ කරලා දාන්න ඕනේ. මේක තමයි වාර්තා කළමනාකරණය කියලා කියන්නේ. උත්පාදනය කරනවා, පරිපාලනය කරනවා, රඳවලා තබා ගන්නවා. ඒවා අනවශ්‍ය නම් විනාශ කරලා දානවා. වාර්තා වර්ග ආයතන ගියොත් එimhe ඔයාලට විවිධ වාර්තා වර්ග දකින්න පුළුවන්. personal records, accounting records, legal records, correspondent records, legal records, sorry, progress record, other business record මේ වගේ ඉතින් ඒවා එකින් එක දැන් විස්තර කරන්න බෑ. ඒ ආයතනට අනුව මේව වෙනස් වෙනවා. විශේෂ ලිපි ආයතන වල තියෙනවා. appointment letter කෙනෙක් බඳව ගන්නකොට සේවයට appointment letter එකක් දෙනවා. පත්වීම ලිපියක්. probation letter සමහරට appointment letter එකට ඉස්සලා දෙන්නේ මොකද්ද? probation letter එක. ඒ කියන්නේ මොකද්ද? පරිවාස කාලේ. යම්කිසි මාස 6ක් ඔයා සේවයට පුරුදු වෙන්න ඕන. එහෙම අවුරුද්දක් ඔයා සේවය වෙනුවෙන් වෙනත් ආයතනයක ඉඳලා ආපු නිසා ඔයා ස්ථිර කරන්නේ ඔයා පරිවාස කාලයකටත් වෙලා ඉන්න ඕන කියලා ලියුමක් දෙනවා. ඒ වගේම confirmation letter එක. අර probation හිටපු කට්ටිය නැත්තම් පරිවාස කාලේ හිටපු ස්ථිර සේවයට පත් කරනකොට දෙනවා confirmation letter එක. ඒවා ඒ ආයතන වලට ගියාට පස්සේ ඒවට formats තියෙනවා. ඒ ආයතනෙන් ආයතනට ඒක වෙනස්. වාර්තා සංරක්ෂණය record preservation. වාර්තා රඳවා ගැනීම වාර්තා කළමනාකරණ චක්‍රයක් පියවරකි. මේ සඳහා ක්‍රමානුගත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය. එදී අවශ්‍ය වාර්තා නිසි පරිදි වර්ගීකරණයට ලක් කිරීමෙන් පසු ඒවා පවත්වා ගැනීම තීරණය කළ යුතුය. ලිපි ගොනුගත කිරීම ගැන කී වාර්තා පවත්වා ගැනීම සිදුවේ. එහෙනම් වාර්තා අනිවාර්යයෙන්ම රඳව ගන්න ඕන මොනවා කළාද ගොනුගත කළා. එක්ක කාඩ්බෝඩ් ෆයිල් වල, ප්ලාස්ටික් ෆයිල් වල, බොක්ස් ෆයිල් වල වගේ තැන් වල, කබඩ්ස් වල, ඩ්‍රෝයර්ස් වල හරිද? ඊළඟ එහෙම නැත්නම් අපි කියන ලොකර්ස් වල දැන් ආයතන වල ලොකු වැදගත් දේවල් නම් ඒවා ලොකර්ස් වල දාගෙන තියාගන්නේ. ඒවා අරින්න බෑ කාටවත් ආයතන 4-5 දෙනෙක් නැතුව අරින්න බෑ. බැංකුව වල වගේ විශේෂ දේවල් ලොකර් වල දාලා තියෙනවා. හරි? ඒ වගේ ලිපි ගොනු කිරීම, ගොනුගත කරන විදිහ තමයි මේ තියෙන්නේ. අවශ්‍ය අවස්ථාවලදී ඉක්මනින් හා පාසෙන් භාවිතයට ගත හැකි පරිදි කලින් තීරණය කරන පිළිවෙලකට අනුව පිළිගත හැකි බහලුම් වල acceptable container ලිපි ලේඛන පවත්වා ගැනීම ලිපි ගොනු කිරීම යන්නේ අදහස් වේ. ලිපි ගොනු කිරීමේදී වැදගත්ම කරුණක් වන්නේ ඒවා අනුපිළිවෙලකට වර්ගීකරණය කිරීමයි. ලිපි ලේඛන වර්ගීකරණයේ ක්ලාසිෆිකේෂන් ආකාර 5ක් විතර තියෙනවා. මේ ලිපි ගොනුගත කරලා වර්ග කරලා තියාගන්න ආකාර 5ක් තියෙනවා. alphabetical classification ආකාරාදී පිළිවෙලට ගොනු වර්ග කරලා තියාගන්නවා ෆයිල්. එදන්නකෝ box file කියලා. හරිද? අපි බලමු Google වල අපිට හොයාගන්න පුළුවන්ද කියලා ෆයිලින් ගැන ඩක් වට මෙතන ෆයිලින්. හරිද? මේ විදිහට ඔයා දැකලා තියෙ ආයතන වල විවිධ ආකාරයෙන් ෆයිල් කරනවා. හරිද? ඒ කියන්නේ මේ අර A to Z ඉංග්‍රීසි A අකුරේ ඉඳලා මෙතන මෙන්න මේ වගේ මෙතන ටයිප් කරලා තියෙනවා A B C D E F කියලා. ඒතර ඉංග්‍රීසි A අකුරට අදාළ මේ ෆයිල් එක කවුරු හරි ගත්තොත් කොහේ තැනකදී හරිද යම්කිසි තැනක මෙතන A B C D කියලා මේ D ෆයිල් එක අනිවාර්යයෙන්ම D කියන තැන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වල පෙළ වෙනස් වෙනවා. හරි අන්න ඒක තමයි මේ තියෙන මේ වගේ අකුරු දාලා වෙලා ෆයිල් කරන ක්‍රමයක්. ෆයිල් කරන ක්‍රමය මේ තියෙන්නේ. right දැන් මේ තියෙන මේ වගේ
මෙතන filing and indexing, alphabetical filing, numerical filing, ඊට පස්සේ geographical filing, subjective filing කියලා ෆයිල් කරන ක්‍රම තමයි තියෙන්නේ. හරි. ඔෆිස් මැනේජ්මන්ට් වලදී ඒව අපිට ගොඩාක් වැදගත් වෙනවා. මේ ක්‍රමයට ඉංග්‍රීසි අකුරු වල අනුපිළිවෙලට කිසියම් ෆයිල් කිරීමක් කරනවා නම් අදාළ දත්ත ඒකට අපි කියනවා මොකද්ද? ඒකට අපි කියනවා alphabetical classification කියලා. numerical classification කියන්නේ අර ඉලක්කම් අනුව වර්ග කරනවා. අපි ෆයිල් කරන ඕනම දෙයක් ඉලක්කම් අනුව 1 2 3 4 5 ආදී වශයෙන් ඉලක්කම් අනුව වර්ග කරනවා නම් ෆයිල් කරන දෙයක්. දැන් මේ වගේ ෆයිල් සිස්ටම් එක මෙතන ගහනවා නම් දැන් මේ තියෙන ABCD කියලා. මෙතන A 1 2 3 4 5 6 කියලා ගහලා ෆයිල් කරොත් ඒක numerical ෆයිල් නැත්තම් classification කියලා කියනවා. දැන් මේ වගේ ෆයිල් කරන තැනක එහෙම ගහලා තියෙන්න පුළුවන්. මේ වගේත් මේ තියෙන්නේ ෆයිල් කරන සිස්ටම් එකක්. හරිද? මේ තියෙන්නේ ෆයිල් කරන සිස්ටම් එකක්. ඒ අකුර එහෙම ගහලා තියෙන්නේ. මේ වගේ ආයතන තුල ඔෆිස් වල මෙහෙම ෆයිලින් සිස්ටම් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඒවා බය වෙන්න දේවල් නේ. ආයතනට ගියපම අපිට ඒවා ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් ඒ ආයතනේ. මේ තියෙන ෆයිල් කරන. ඉතින් ගොඩක් මේවා ෆයිල් කරන මේ දේවල් මේ විදිහට ඇත්තටම එන්නේ නැහැ. මේවා කම්පියුටර්ස් වල තමයි ෆයිල් වෙන්නේ. දැන් මේ තවත් මේ ලොකර්ස් සිස්ටම් එක. ලොකර් වල ෆයිල් කරන විදිහ. මේ ලොකර් එකට වෙනමම සේෆ් ලොකර් එකක් මේක. මේකේ කී එකක් තියෙනවා. ඒ වගේම පාස්වර්ඩ් එක යූසර් නේම් එකක් තියෙනවා. අරින්න බෑ කාටවත්. හරි? දැන් ඔය ඉංග්‍රීසි ෆිල්ම් වල හින්දි ෆිල්ම් වල එහෙම පෙන්නන්නේ එහෙම හොරට අරගෙන එහෙම අරිනවා ඒ වගේ. රයිට්. ඒ තමයි ෆයිලින් කරන ක්‍රමය. එතකොට alphabetical numerical classification කියන්නේ මොකක්ද? alphabetical numerical classification කියලා කියන්නේ ඒ ෆයිලින් සිස්ටම් එකේ තියෙනවා මොකද්ද? අකුරුත් තියෙනවා ඉලක්කමුත් තියෙනවා. හරිද? A1 B1 C1 ගග අකුරු ඉලක්කම් දෙකෙන්ම තියෙනවා. geographical classification කියන්නේ භූගෝලීය වර්ගීකරණය. දැන් කිසියම් ප්‍රදේශ තියෙනවා නම් ඒ හරිද දකුණු පැත්ත, උතුරු පැත්ත ඊළඟට ඩිවිෂන්ස් අනුව වර්ග කරලා තියෙනවා නම් හරිද උතුරු මේ මොනවාද north නැත්නම් east west south ආදී වශයෙන් එහෙම කරනවා. එහෙම නැත්නම් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ග්‍රාම නිලධාරී වසම් අනුව ෆයිල් හදාගෙන තියෙන්න පුළුවන්. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම නිලධාරී වසම් ගොඩක් තියෙනවානේ අන්න ඒ වගේ. හරිද? ඉස්කෝල මේ අධ්‍යාපනය කියන දැන් කොට්ටාස අධ්‍යාපන කාර්යාලයක නැත්නම් කලාප අධ්‍යාපන කාර්යාලයක ඒ කොට්ටාස අනුව වර්ක් කරන්න පුළුවන්. පාසල් වර්ක් කරලා තියන්න පුළුවන්. ඒ වගේ geographical classification. ඒවා කම්පියුටර් එකේ තියාගන්න පුළුවන් hard disk එකේ වෙනම වර්ක් කරලා. chronological classification දිග අනුව වර්ග කරන්න පුළුවන්. හරිද? කිසියම් වර්ගීකරණයකදී අපි හිතමුකෝ මෙන්න මේ වගේ අපි දැම්මොත් එහෙම හරිද? ෆයිලින් සිස්ටම් එකට ඔන්න ඔය වගේ සලකුණක් දානවා. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම මේ ෆයිල් එක තියාගන්න ඕන මේ සලකුණට අනුගතවයි. හරිද? මේ විදිහට ෆයිල් කරලා තියෙනවා නම් බොක්ස් ෆයිල් හරි මොනවා හරි. හරි? ඔය විදිහට ෆයිල් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ওই බොක්ස් ෆයිල් එකේ ওই ලයින් එක තියෙනවා. ওই ලයින් එක එනවා. එතකොට ওই ලයින් එක කට් වෙන විදිහට කොයි වෙලාවකවත් ආයි ස්ටෝර් කරන්න බෑ. මොකද මේ ලයින් එක අනිවාර්යයෙන්ම තියෙන විදිහටම තමයි ෆයිල් එක තියාගන්නත් ඕනේ. මේක විතරක් අපි එළියට ගත්තොත් මේ කැලේ මේ කොටසත් එක්ක තමයි එන්නේ. මේ ලයින් එකත් එක්ක අපිට එළියට එනවා. එහෙනම් ඒ ෆයිල් එකයි අපි අරන් ගිහලා ගබඩා කරනකොටත් එතනින්ම තමයි තියෙන්නේ. වෙන තැනක තියන්න බෑ. අන්න ඒ වගේ ක්‍රමයකට ෆයිල් ගබඩා කරනවා නම් ඒකට අපි කියනවා chronological classification කියලා. right ඊට පස්සේ යනවා ලිපි ලේඛන ලිපි ගොනුගත කියලා ආකාර. ලිපි ලේඛන කොහොමද ෆයිල් කරන්න පුළුවන් කියලා යුනිෆයිල් සිස්ටම් බුක් ෆයිල් සිස්ටම් එක කියන්නේ පොතක් විදියට අපි අර කාඩ්බෝඩ් ෆයිල් එකක් අරගෙන අර ෆයිල් ක්ලිප් එකක් දාලා පල් යට ඉඳලා උඩට අවදාළ දේවල් ෆයිල් කරන එක තමයි බුක් ෆයිල් සිස්ටම් කියලා. ඒ වගේ ස්ප්ලිට් ෆයිල් සිස්ටම් බෙදූ ලිපි ගොනු. ඒ කියන්නේ එකම ෆයිල් එකේ තියෙනවා අංශ කීපයක කොටස් වලට දාලා. අපි අර පොතක් උනත් කඩා ගන්න අර ක්ලාස් යන කාලේ මේ ලොකු CR පොතක් කරගෙන කෑලි වලට කපලා කෑලි කීපයක් හදලා අපි සබ්ජෙක්ට් කීපයක් ලියන්නේ එකම පොතක. අන්න ඒ වගේ සිස්ටම් එකක්. ඉතින් මේවා ඔෆිස් වලට ගියාම ඒ ඔෆිස් වලදී ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය දේවල් එක්ස්පීරියන්ස් ගන්න. ඉතින් මේ කරුණු සම්පූර්ණ කිරීමෙන් ඔයාලට මැනේජ්මන්ට් වලදී බේසික් කන්සෙප්ට් එක යම් ප්‍රමාණයක් අවබෝධ වෙලා තියෙනවා. ඉතින් මේ මැනේජ්මන්ට් කියන්නේ මේ චූටි ටියුටෝරියල් 2-3 නෙවෙයි. මහ ලොකු විෂයක්.
අපි ඒක ඉදිරි කාලෙකදී කතා කරන තුරු ඔයාට ඔයාගේ ජීවිතේ පටන් ගන්න නැත්නම් පටන් ගතු ජීවිතේ තව වෙනත් පියවරකට ළඟා වෙන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒතර මැනේජ්මන්ට් ඉවර නැහැ. තව ටියුටෝරියල් සෙට් එකක් තියෙනවා. මම හිතන්නේ ඒක මම ඔයාලට දීලා ඇති 1 2 3 වගේ කොටස් ටියුටෝරියල් කීපයක් දීලා ඇති print out ගන්න කියලා. කෝස් එක ඉවරනකම්ම තව මැනේජ්මන්ට් ටියුට්ස් 5ක් විතර තියෙනවා අපිට කතා කරන්න. මම දැන් ඒකෙන් අපි එක කතා කළා වගේ මට මතකයි. මතකද දන්නේ ඒක අපි කතා කළාද කියලා මට තප්පරයක් දෙන්න මම පෙන්වන්නම් ඒක. මෙන්න මේ ටියුටෝරියල් සෙට් එක නෙමෙයි. මෙන්න මේ ටියුටෝරියල් සෙට් එක. මේ පාඩම කතා කළාද දන්නේ මම මතක නම් ඔයාලට පාඩම් වල අංක 2 මැනේජ්මන්ට් කළමනාකරණය කාටද කියලා කතා කරා නම් පොඩ්ඩක් මට කියන්න කවුරු හරි මතක නම් මොනවා හරි මේ වගේ ටියුටෝරියල් සෙට් එකක් මම දුන්න ඔයාලට print කරගන්න කියලා. print කරගෙන ඇති ඔයාලා. තාම මේ පාඩම් ටික කතා කරේ නැහැ. පළවෙනි පාඩම කතා කරා එක කවුරු හරි මට මයික් එක ඔන් කරලා කියන්න මතක නම්. මේක එක ඊට පස්සේ මේකේ දෙක තියෙනවා ඔයාලට උගන්වන්න. මේක තමයි දෙවෙනි පාඩම. හරිද? අද මේ ටියුටෝරියල් මම දීලා තියෙ ඔයාලා print out අරගෙන ඇති. මට චුට්ටක් ඒකවත් කියන අඩුතර මේ ටියුටෝරියල් හම්බුණා නැද්ද කියලා ඉන්න ළමයි. ටියුටෝරියල් හම්බෙලා තියෙන 1 2 3 ඔය ටික හම්බුණා සර් ඒක නම් කතා කරේ නැහැ. එකක්වත් තාම කතා කරන්නේ නෑ. හරි. එතකොට අපි ඊළඟ දවසේ ඉඳලා දැන් ඔය ටියුටෝරියල් එකට මුල් දීපු ටික ඉවරයි. අපි ඊළඟ අඟහරුවාද ඉඳලා කතා කරන්නේ ඔයාලා ඔය print out කරන් තියෙන 1 2 3 4 5 කියන ටියුටෝරියල් සෙට් එක. හරි. එහෙනම් ලබන අඟහරුවාදායි ක්ලාස් එක තියෙන්නේ මේ සෙනසුරාදා නැහැ. එතකොට මම වීඩියෝ ටික දාන්නම්. PowerPoint ටියුටෝරියල් එක දාලා තියන්නම් ඔයාලා print out අරගෙන තියන්න. ඒ වගේ මුදල් බැඳීමේ ගැටලුව ගැනත් කිව්වා. ඒ ටිකත් අවධානය ලක් කරන්න. right එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. Thank you very much. Good night all. හැමෝම පරිස්සමින් ඉන්න. good night sir